අයිබෝන් සුබ දවසක් සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා අපේ සිලෝන් එක්ස්පෝර්ට් ඇකඩමි ආයතනයේට මාතෘකාවක් ලෙස සමාජයේ බොහෝ දුරට කතා වෙන අපනයන සම්බන්ධව අපි පොඩ්ඩක් කතා බහ කරන්න ඉදලා පොඩ්ඩක් සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් ඇසුරෙන් මොකද අපි දැන් පවතින තත්ත්වය කොහොමද අපි අපනයනවල දැන් අපේ ඉදිරියට අපි අනාගත කොහොම වෙයිද 2020 අපනයන කොහොමද උනේ කොහොමද ඒක වර්ධනයක් වුණාද growth එකක් වුණාද එතකොට 2021 එකේ මොනවා වෙයිද කොහොමද පුරෝගතනය කරලා තියෙන්නේ මෙන්න මේ සංඛ්‍යා දත්ත ඇසුරෙන් ඉදිරි තීරණ ගැනීම සඳහා යම්කිසි සරල හඳුන්වා දීමක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධව මම සංඛ්‍යා දත්ත විශ්ලේෂණයක් කරා මම ඒකත් පබ්ලිෂ් කරනවා ඒත් එක්ක මගේ මේ ඇනලිසිස් එක මම මෙහෙම කතා කරන්න හිතුවා ඇත්තටම මේ සංඛ්‍යාත්මක දත්ත කියන දේ මූල්‍ය කළමනාකරණයේදී අපි තියෙන ඕනෑම අංශයක් ව්‍යාපාරයක් හෝ රාජ්‍ය ආයතනයක් හෝ රටක් හෝ දත්ත තමන්ගේ දත්ත තියෙනවා තමන්ගේ ක්‍රියාකාරකමෙන් එළියට එන දත්ත. ඉතින් දැන් අපනයනය සම්බන්ධ බැලුවොත් එimhe අපි කොහොමද මොන අංශවලින්ද අපි අපනයනය කරලා තියෙන්නේ කොහොමද ඒ අපනයන දත්ත වාර්තා කරන්නේ ඇත්තටම අපේ අපනයන සංවර්ධන මණ්ඩලය ඒක සඳහා මූලාශ්‍ර කරගන්නවා ශ්‍රී ලංකා කස්ටම් එකකින් එන data. ඉතින් මේ වගේ ආශ්‍රයයක් දැන් ඇත්තටම ගත්තොත් මේ අපේ අපනයන සංවර්ධන මණ්ඩලයේ මම මූලාශ්‍රය කරගන්නේ මොකද අපේ මූලික ආයතනයේ මොකද ඒ ගැන සරල දැන් ඒ වාර්තාවක් ලෙස ඒ දත්ත එළි දැක්ුවාට ඒක සරල භාෂාවෙන් අපේ එල්මක් ඇති පාර්ශව වලට මේ තේරුම් ගැනීමට හැකියාවක් තියෙන්න ඕනේ. ඒතකොට ඒ සඳහා දැන් අපි කියමු දත්ත report එකක් පිටු 200 300 ගණන් පිටු එකක් තියෙනවා. මේ දැන් report එක ආශ්‍රයෙන් අපිට කොහොමද ඉදි තීරණ ගන්නෙ ඒ සම්බන්ධ කොහොමද මේක ප්‍රයෝජනවත් වෙන්නේ සම්බන්ධ මම මේ ඇනලිසිස් එකේදී කරා උත්සාහයක් මම පසුගිය සතියේ එකමාර තුල මේ සම්බන්ධ මගේ දැනුමට සහ මගේ උපදේශන සේවා වලට මම මොකද ඒ සඳහා අපි බලන් සාධනීය ලක්ෂණයක් ගත්තොත් අපි 2020 ප්‍රමුඛ ලෙස ගත්තොත් එහෙම අපනයනවල 100ට ඍණ 22ක විතර වර්ධනයක් තියෙන ඍණ වර්ධනයක් තියෙන ඒ නිසා අපේ පසුබැසීමක් තියෙනවා අපි 2019ට සාපේක්ෂව ඍණ 22ක විතර අපනයන සමස්ත අපනයන වාර්තා කරලා තිබ්බේ ඩොලර් මිලියන 12300 ගණන්. ඉතින් මේ ඒතර කොහොමද ඒතර 2019 ඩොලර් මිලියන 15000 ඉක්මවා තිබ්බා. ඒතර ඩොලර් මිලියන 3000ක් විතර අඩුවීමක් තිබ්බා. ඒතර මේක කොහොමද මොන අංශවලින් අඩු වෙලා තියෙන්නේ මොන අංශද මේ සම්බන්ධයෙන් මම chart ඇසුරෙන් මේක පබ්ලිෂ් කරනවා. ඒතර හැමෝටම මේ මගේ ඔරල් ඩිස්කෂන් එකත් එක්කම ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තිබෙන සම්පත් වලින් මගේ දැනුම හැටියට සහ මේක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා උත්සාහ කරනවා. ඉතින් මේ මගේ කළමනාකරණ ආයතනයක් තියෙනවා BPM ලංකා. ඒ යටතේ තියෙන සිලෝන් එක්ස්පෝර්ට් ඇකඩමි ආයතනයේ ප්‍රමුඛ ලෙස මම ව්‍යාපාර උපදේශන සේවා පවත්වා ගන්නවා. ඉතින් මම මේක හැමෝගෙම රටේ දැන් අපි කියන විනිමය නෑ ගැටලු තියෙනවා. අපි ණයට අරන් ණයට උපරිමයට ඇවිල්ලා තියෙන්නේ. අපේ ඊළඟ විකල්පය මොකද්ද? අපි යන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි ඩොලර් earn කරගන්න. ණයට ගන්නද වැඩක් නෑ. අපි earn කරනවා. අපි ව්‍යාපාර ශක්තිමත් කරලා අපි නිෂ්පාදන ව්‍යාපාර වගේම අපේ සේවා අපනයන ව්‍යාපාරات දියුණු කරන්න ඕනේ. ඒකට යම්කිසි අඩුතාලමක් ගන්න මම මේ සාකච්ඡාව කරන්න හිතුවා. මෙන්න මේ වගේ පුළුල් අවබෝධයක් ලබා ගන්න තමයි මම මේ දත්ත විශ්ලේෂණය කරන්නේ. ඉතින් ඒ නිසා මේකට පදනම් කරගන්නේ අපනයන කාර්ය සාධන වාර්තාව EDB එකෙන් ප්‍රකාශනපත් කරලා තියෙන එහෙම ගත්තා මේකේ අරමුණක් මම පැහැදිලි කරගත්තා ප්‍රධාන ලෙසම අපේ රටේ වාර්තා වෙලා තියෙන 2020 වෙනකොට අපනයන කරුවන්ගේ සංඛ්‍යාව 4000ට අඩුයි. එතකොට දැන් මගේ ප්‍රමුඛම අභියෝග මේ අරග තමයි සුළු හා මධ්‍ය පරිමාණ අපනයන ව්‍යවසායකයන් මේක එකට එකතු කරගන්න ඕනේ. එහෙම එකතු කරගන්න නම් මේක ඇත්තටම කොහොමද මේකේ කොහොමද දිගපළල මේකේ ගැඹුර කොහොමද කියන එක අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තේරෙන භාෂාවකින් කියලා දෙන්න ඕනේ. ඒකට තමයි සිංහල භාෂාවේ මම වැඩි බර තැබීමක් තියලා මෙන්න මේ අපි පෞගිය කොහොමද උනේ පෞගිය රටාව බලලා ඉදිරියටත් එහෙම වෙනවනම් කොහොමද අපි බලන්න ඕනේ කියන එක තමයි මේකෙන් පැහැදිලි සරල සිංහල භාෂාවෙන් පැහැදිලි කිරීම උත්සාහ කරන්නේ. එතකොට අපි ලෝකයේ දේශ බැලුවොත් එහෙම ලෝකයේ දැන් මගේ මේ ITC එකේ සහ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ රිපෝට් එක සඳහන් වෙලා තියෙනවා ලෝක ආනයන ලෝක අපනයන වෙලඳාම අපිට හිමි කොටස කොච්චරද කියලා. එහෙම බැලුවොත් එහෙම අපිට හිමියෙන්නේ ලෝක වෙළඳාමෙන් 100.1යි. එතකොට මේ 0.1ක් අපි තමයි අපනයනය කරන්නේ ලෝක අපනයනය ලෝක වෙළඳාමේ අපනයන රටාවත් අනිත් පැත්තෙන් ආනයනය කරනවාද 100ට 1ක් 100.1. එතකොට 100.0.1
එතකොට මේකෙන් මේ සිරපොඩ අපි වාර්තා වෙලා තියෙන අපි කීවෙනියද ලෝකෙම අපි කීවෙනියද අපනයනවා අපි 84 වෙනියා. ඒ 84 කියන්නේ රටවල් 100 ගානකින් අපි මධ්‍යස්ථ විදියට අපේ රටේ විදියට ඇත්තට මේක මාදි. අපේ රටේ ස්වභාවික සම්පත් තියෙනවා. නමුත් මේ තත්ත්වෙන් අපි 84න් තව ඉදිරියට එන්න ඕනේ. ඒ වගේම තමයි 0.01 තව අපි වැඩි කරන්න ඕනේ. මේ වැඩි කරන්න තමයි කතා කරන්නේ. ඒක ඇයි වැඩි කරන්නේ? මම අර කිව්වා වගේ හැමදාම කියනවා වගේ අපනයන කියන්නේ ජාතික වැදගත්කමක් ඇති දෙයක්. එහෙම වැදගත්කමක් ඇති දෙයක් අපි ඉන්ක්‍රීස් කරනවා මේ සම්බන්ධ තොරතුරු ගලා යන්න ඕනේ හැම පාර්ශ්වයෙන්. අලුතෙන් දැන් අපි කියමු 4000 ගාන 4000ට අඩුවෙන් ඉන්න අපනයනකරුවන් සංඛ්‍යාව අපි අඩුම ගාන තව 2000ක් හරි වැඩි කරගන්න උත්සාහ කරනවා. පොඩි සුළු මධ්‍ය පරිමාණ අපනයනකරුවන් ඉදිරියට එන්න ඕනේ. ඒකයි මම මේ ටොපික් එකේ වැඩි බරතැබීමක් තියලා කතා කරන්නේ සුළු මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ නැගීමට. එතකොට අපි මේම ගත්තොත් එමේ ලෝකෙම 0.0 මේ ඇත්තම සංඛ්‍යා දත්ත වාර්තාගත ඒවා මේවා කිසිම වැරද්දක් නැහැ. නිවැරදි තත්ත්ව මමත් බැලුවා ITC එකකට ගිහලා බැලුවා එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකකට බලලා සේම් data තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. මම වැඩි බරතැබීමක් තියෙන අපරාධ සංවර්ධන මණ්ඩලය මොකද අපේ ප්‍රමුඛ ආයතනය නිසා. අපි ඊට පස්සේ දැන් අපි මේ කතා කරන වෙළඳ ශේෂය. වෙළඳ මේ මෙතනින් මම පටන් ගන්න. වෙළඳ ශේෂය කියන කාරණාත් මේක තේරෙන්නේ. ඒ කියන්නේ අපි රටක් ලෙස අපි ආනයන අපනයන ව්‍යාපාර කරනවා. එතකොට අපි එහෙම කරද්දි මේක විදේශ විහාර මුදලින් ඩොලර් වලින් කරන්න ඕනේ. එතකොට මෙහෙම කරලා අපි අපනයනය කරපු දේවලුයි ආනයනය කරපු අතර වෙනස තමයි අපි වෙළඳ ශේෂය. හැම වෙලෙම මේක ධනෝ ඍණ වෙන්න පුළුවන්. සුඟා අපනයන වැඩි කරවල ධන වෙනවා. අපේ රටවල් නම් දැන් මේ පසුගිය දශකයේ පුරාම අපි බලනකොට මේක අනිවාර්යයෙන්ම ඍණාගයක් කරන් තියෙන වෙළඳ ශේෂය ඍණ. ඒ කියන්නේ අපිට අවවාසි සහගතයි. අනිවාර්යෙන් අපේ රටට අපි ණයවත් වෙනවා මේ වෙළඳ ගනුදෙනු කරලා. ඒතකොට දැන් මේ ගත්තොත් එම පසුගිය දශකයේ වසර 10 පුරාවට ඩොලර් මිලියන 86251ක් මේ හිග ශේෂවත්. ඒ කියන්නේ 2011න් පටන් ගෙන 2020 දක්වා ඩොලර් මිලියන 86251ක් හැම අවුරුද්දෙම ඍණාගයක්. මෙන්න මේ ඍණාගයෙන් අපි ගැලවෙන්න ඕන. අඩුම ගානේ ගැලවෙන්න තිය අපි ද පොසිටිව් පැත්තට ගොඩාක් බරතැබීමක් කරමු වුණත් අපිට මේකදී වෙන්න ඕනේ අඩුම ගානේ සමබරවරි කරගන්න ඕනේ. හැමදාම අපිට ධනද මෙහෙම බැලුවොත් අපි හැමදාම වෙළඳාමෙන් අපිට අවාසි සහගත වෙළඳ ශේෂය වෙළඳ ට්‍රේඩ් ඩිෆිසිට් එක කියන මේ වෙළඳ ගිණීමෙන් කරන්නේ මේක ජංගම ගිණීමත් එක්ක පස්සේ අපි සේවා සානිකුත් ලැබීමේ කොමන් කල්පන. නමුත් අපි වෙළඳ ගිණීමෙන් තමයි මේක බලන්නේ. එහෙම බලපුවාම ඉතින් අපි දැන් බලන්න ඕනේ අඩුම ගානේ මෙන්න මේකෙන් ගැලවෙන්න. මේක ගැලවෙන්න නම් එකක් තමයි මම කියන දේ අපනයන වැඩි කරන්න ඕනේ. අනිත් එක තමයි අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කරන්න ඕනේ. එතකොට අඩුම ගානේ මධ්‍යස්ථවත් වෙලා තිබ්බොත් අපිට ඇත්තටම හොඳයි. නමුත් මේ මෑත කාලීනව වෙනද විනිමය ශේෂය අඩු වෙලා තිබ්බා. මොකද ප්‍රධාන හේතුව ලෙස වෙලා තිබ්බේ අපි ආනයන දැඩි ලෙස සීමා කර එක සමහරකට හොඳ පැත්තකුත් තියෙනවා. එතකොට දේශීය නිෂ්පාදනය කරගන්න පුළුවන් දේ තමයි නිෂ්පාදනය කරගෙන ඉදිරියට යන්න. එහෙම තමයි අපි දැන් ඉදිරියට යන්න ඕනේ. මේකෙදි ගත්තොත් මේ ඩොලර් මිලියන 80යි. මේවා හැමදාම අපි ණයගෙන හරි මේවා පියවන්න ඕනේ. එතකොට අපි දැන් මේවා කරන්න කොහොම හරි කරලා අපි ඉදිරියට යන්න ඕනේ. එහෙම ගිහලා දැන් අපි ආනයන වැඩි කරන පැත්තට තමයි මම මේ සුළු හා මධ්‍ය පරිමාණ අපනයන විසායකයන් ඉදිරියට ගෙන්න උත්සාහ කරන්නේ. එතකොට ගත්තොත් අපි මේ සංචාරක කර්මාන්තයේ අපේ ඉපෙීම ඇත්තට මේ වාර්තා වෙලා තියෙනද හොඳ අපිට ෆ්ලෝ එකක් ආපු අංශයක්. ඉතින් ඒකෙන් ඇත්තටම අපිට නැති වෙලා තියෙනවා. දැන් සංචාරක කර්මාන්ත බිමටම වැඩිලා තියෙනවා. 2020 ඩොලර් මිලියන 956ක් වෙලා තිබේ. ඒක 2018 විතර ගත්ත ඩොලර් මිලියන 4380ක් වගේ තිබ්බා. ඉතින් මෙච්චර ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. හොඳටම වැටලා තියෙනවා. ඉතින් අපි දැන් විකල්ප හොයන්න ඕනේ. සංචාරක කර්මාන්තයෙන් ආදායමක් කෙරෙන්නේ නැත්නම් අඩුම ගානේ එක්ස්පෝර්ට් ට්‍රේඩ් ගුඩ්ස් ඒ පැත්තෙන් අයින් අපි මේක හොයන්න ඕනේ. නැත්නම් අපේ රටක් විදිහට අපි ෆේල් වෙනවා. එතකොට අපි බලමු මේ 2020 අපේ අපනයන ආදායම කොහොමද මේ වෙලා තියෙන්නේ. එතකොට අපනයන ආදායම කොහොමද වෙලා තියෙන්නේ? ඒක ප්‍රමුඛ අපනයන නිෂ්පාදන මොනවද? අපනයන බලපෑම් වෙලා තියෙන අංශ මොනවද? එතකොට අපනයන ඉදිරි දිශානතිය කොහොමද? එතකොට ඉදිරි උපක්‍රමයක් ලෙස අපි මොනවද කරන්න ඕනේ සම්බන්ධව මම මේකෙදි කතා බහ කරන්න උත්සාහ කරනවා. අපි ගත්තොත් එහෙම 2000 ජාතික නිෂ්පාදනය ගත්තොත් එහෙම 2020 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදනයේ ඩොලර් බිලියන 80.7ක් වෙලා තියෙනවා. ඒකෙන් 14.64ක් තමයි කියන්නේ ආසන්න 15ක් තමයි වෙලා තිබ්බේ අපනයනය. එතකොට ආය 15ක් අපනයනය වුණේ ඒ වගේ ඒක දෙකකට බෙදෙනවා. එකක් සේවා අපනයන නිසා අනිත් නිෂ්පාදන අපනයන. මම වැඩිපුරම කතා කරන්නේ නිෂ්පාදන අපනයනය ගැන. එතකොට නිෂ්පාදන අපනයන වලින් තමයි අපේ ට්‍රේඩ් බැලන්ස් එක මේ ට්‍රේඩ් වෙළඳ ගිණීමේ මේවා වෙන්නේ. එතකොට වෙළඳ ගිණීම ගත්තොත් එහෙනම් 2020
වෙළඳ ගිණුමේ අපනයන වෙලා තියෙන වෙළඳ භාණ්ඩ සේවා ඩොලර් මිලියන 10047ක්. ඒ වගේම ආනයන වෙලා තියෙන ඩොලර් මිලියන 16055ක්. එතකොට ඒකේ ප්‍රතිඵලයක් ලෙස ඩොලර් මිලියන 6008ක ඍණ වෙළඳ ශේෂයක් අපිට පවත්වා දෙන උත්තරම අපිට අවශ්‍යසහගතයි. ඉතින් මේවා පියවන්න අපි ණය ගන්න ඕනේ. ඒ වගේ ගැටලු සහගතයි. ඉතින් මේක සමස්තය ලෙස ගිය වසරට සාපේක්ෂව මේක අඩු වීමක්. නමුත් අපිට ඇත්තටම අවශ්‍යසහගතයි. මේක තමයි අපේ තත්ත්වය. ඉතින් ඒකෙදී අපි ගත්තොත් 100 අපනයන 15ක් විතර දලදාගේ නිෂ්පාදිතයෙන් ඒකෙන් 15ක් විතර වෙනකොට 80ක් වෙලා තියෙන නිෂ්පාදන අපනයන අනිත් එක සේවා අපනයන ලෙස 19ක් ලෙස වාර්තා වෙනවා. එතකොට සමස්තයක් ලෙස 2020 වර්ෂයේ අපනයන ඍණ 122 වර්ධනයක් තියෙන අපිට අවශ්‍ය සහගතයි. ඉතින් කරන්න දෙයක් නැහැ. කොවිඩ් වල බලපෑමත් එක්ක ඒක එහෙම වුණා. නමුත් අපි බලමු ඉදිරියට කොහොමද වෙන්නේ කියලා. මේ අපනයන දත්ත ආශ්‍රය මම කරන්නේ මේ chart ලෙස මම තියෙනවා. මම මේක පබ්ලිෂ් කරන හැමෝටම බලා ගන්න පුළුවන්. මේ chart එකක් මම හදලා තිනවා කොහොමද මොනවද දැන් ඉස්සරව අපි කිව්වොත් එහෙම ලංකාවේ ප්‍රධාන අපනයන තේ රබර් පොල් කිව්වා. දැන් තේ රබර් පොල් තියෙනවා. තේ රබර් පොල් ප්‍රමුඛ 2 3 4 වෙලා තියෙනවා. ඇපරල් එකට වෙලා තියෙනවා. ඒක තමයි ප්‍රමුඛ වෙනස වෙලා තියෙන්නේ. මාසික වපනයනත් සාමාන්‍ය කොහොමද ජූලි විතර වෙද්දී හොඳ මේකක් වෙලා තිබ්බා. එතකොට අපි දැන් මම අර කතා කරා වගේ අපේ මේ දත්ත තියෙන අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තාවෙත් තියෙනවා. අපේ මේකේ වාර්තා වෙලා තියෙන්නේ අපනයන කරුව මම දැන් අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි සහ කස්ටමර් ලියාපදිංචි අපනයන කරුවන්ගේ සංඛ්‍යාව 3971යි. ඇත්තටම මේ ප්‍රමාණය අපිට මදි. එතකොට 3971 කියන්නේ දැන් මහා පරිමාණ අපනයන කරුවන් ලියාපදිංචි මට්ටමේ ලොකුට අපනයන කරන කට්ටිය වෙන්න පුළුවන්. නමුත් අපි මේ ප්‍රමාණය වැඩි කරන්න නම් අපි කරන්න ඕන සුළුවා මධ්‍ය පරිමාණ අපනයන කරුවන් ඉදිරියට ගේන්න ඕනේ. ඒක ගේන්න නම් අපි මේ වගේ දැනුවත් කිරීම කරලා කොහෙද අපනයන වෙන්නේ කොහොමද කරන්න අඩුම ගානේ e-commerce exporters අපි බී කරලා ඉපදෙන හැම කෙනාම එකවරම නැගිටින්නේ නැහැ වගේ අපි ඉස්සරෝම බලලා ඉතින් ඒ කටි පොඩි පොඩියට අපනයන තමන්ගේ නිෂ්පාදනය දිරිමත් කරලා යන්න මේ වගේ දත්ත අපිට තියෙන්න ඕනේ. ඒ නිසා අපි බලන්න ඕනේ මේ වතන අපි දැන් අපි බලන්න ඕනේ අපි බලන්න ඕනේ දැන් මේ දැන් අපි අපනයන කරුවන්ට ඉදිරියට යන්න කියනවනේ. යන්න කියන්න කලින් අපි බලන්න ඕනේ දැන් මොනවද මේ ප්‍රධාන අපනයන ලංකාවේ තියෙන ප්‍රධාන අපනයන අංශයන්. මම මේකෙදි ප්‍රමුඛ ලෙස අපනයන අංශ 10ක් විතර තෝරාගෙන තියෙනවා. එහෙම 10ක් විතර තෝරන ඒ වගේ කොයි අංශද ඉදිරියේ දිරිමත් වෙලා තියෙන අපේ ලංකාවේ top 10 export මොනවද සහ ඒ වගේ සම්බන්ධ පුළුල් විග්‍රහයක් කරලා තියෙනවා. මෙතන කොහොමද ඒ වගේ අපනයන growth එක පෞගිය අවුරුදු 10 පුරා මේ charts ටික අරගෙන ඔක්කොමඩ බලන්න පුළුවන්. මේකෙදි ගත්තොත් එහෙම අපි වෙලා තිබ්බේ අප්‍රේල් තමයි ප්‍රමුඛ වෙලා තියෙන 136ක් විතර. ඒ කියන්නේ සමස්ත අපනයන වලින් 136ක්ම වෙලා තියෙන අප්‍රේල්. ඇඟලුම් නිෂ්පාදන අපි ඒ නිසා ඒ ආයතන වලට ගරුත්වය දෙන්න ඕනේ. ඒ සේවිකාවන්ට සමාජීය පිළිගැනීමක් දෙන්න ඕනේ. මොකද ඒ අංශය තිබ්බේ නැත්නම් අපි රටක් ලෙස දැන් ඉවරටම ඉවරයි. ඒ නිසා අපි ඒ අංශයේ ඇඟලුම් සේවිකාවන්ට අපි නිසි ගරුත්වය දෙන්න සමාජ පිළිගැනීමක් ලෙස දෙන්න අපි මේ කර්මාන්තයක් ලෙස අලුතෙන් කට්ටිය අපනයන සහ ඇඟලුම් සෙක්ටර් එකට එන්න ඒ වගේ පුළුවන්. දෙවෙනුවට අපි ප්‍රධාන ලෙසම අපිට කීර්තියක් ගෙන දෙන සිලොන් ටී 10ක් විතර සමස්ත අපනයන වල වාර්තා කරනවා. තුන්වෙනිව රබර් කර්මාන්තයේ ප්‍රබිදීමක් තියෙනවා 7ක් විතර දැනට සමස්ත අපනයන රබර් ආශ්‍රිත නිෂ්පාදනය වෙන්නේ. පස්වෙනියට පොල් කොකොනට් වෙලා තියෙන්නේ. එතකොට තේ රබර් පොල් කියන තුන දැන් පිළිවෙලට අහපව ඇවිල්ලා තියෙනවා. නමුත් ඒකෙන් ඇඟලුම් උඩටම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපේ ICT සෙක්ටර් එකේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඒ පැත්ත 8ක් විතර අපනයනේ තියෙනවා. ඒ සේවා අංශයේ නියෝජනය කිරීම. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික් වලින් 10ක් විතර තියෙනවා ඒ සේවා අංශේ. ඊට පස්සේ මේ අපේ නිෂ්පාදන අංශයේ වලත් කුළුබඩු සෙක්ටර් එක 3.3 ගාණක් තියෙනවා. ඇත්තටම හොඳ විවිධීමක් තියෙනවා. ඉතින් සමස්ත ලෙස අනිකුත් සියලු දේ වාර්තා වෙලා තියෙන 124ක් විතර හොඳයි. ඉතින් මේ අපි එක අංශ ගැනත් මම මෙතන විග්‍රහ කරලා තියෙනවා. නම්බර් 1 ඇපරල් වෙලා තියෙනවා. ඩොලර් මිලියන 4406ක් වාර්තා කරලා තියෙන. ඒ කියන්නේ සමස්ත විදියට ගත්තොත් නිෂ්පාදන අපනයන වල 144ක් විතර. දෙවෙනියට ටී ඩොලර් මිලියන 1041යි. කුළුබඩු අංශය ගත්තොත් එම 6 වෙනියට රෑන්ක් වෙලා තියෙන්නේ. ඒතර ඩොලර් මිලියන 335ක් විතර 2020 අපනයන වෙලා තියෙනවා. එම් ගත්තොත් මේ හැම සෙක්ටර් එකක් සමග මම chart එකක් දාලා තියෙනවා. හැමෝටම මේ ටික බලා ගන්න පුළුවන් ඇඟලුම් විදියට ගත්තාම කොහොමද මේවා වෙන්නේ කියලා. T
තම අපේ වෙලා තියෙන T 2017 ඉඳන් ක්‍රමික පල්ලයට ආදායමේ පහළ පසුබැසීමක් පල්ලයට තියෙනවා. ඉතින් ඒවට මොනවද තේ නිෂ්පාදනයේ අඩුවීමක්ද මොනවද හේතු කියලා බලලා පිළියම් ගන්න විශේෂයෙන්ම මේකත් එක්ක තවදුරටත් ඉදිරියට අඩු වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මේ 2020 ඉතින් තේ කර්මාන්තය අපි ඉහළට ගේන්න ඕනේ. ඒ ආශ්‍රිත ව්‍යවසායකයන් දිරිමත් කරලා ඊට පස්සේ ටී මේකේ ප්‍රධාන වශයෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ බල්ක් ටී තමයි 50% විතර තියෙන. ඊට පස්සේ ටී පැකට් 44ක් විතර. ඉන්ස්ටන්ට් ටී, ග්‍රීන් ටී වගේ දේවල් 0.3ක් වදින. අපි ග්‍රීන් ටී ප්‍රොඩක්ෂන් එකත් වැඩි කරන එක නම් අපිට හොඳ ආදායමක් ලෝකෙ හොඳපලින් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඊට රබර් කර්මාන්තය ඇත්තටම හොඳයි. හොඳ growth එකක් තියෙනවා. විශේෂයෙන්ම කොවිඩ් එකත් එක්ක ඉදිරියට යනකොට හොඳ මේ රබර් ග්ලව්ස් මේට්‍රස් වගේ දේවල් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඊළඟට කොකොනට් නම් කන්ටිනියස්ලි පොසිටිව් growth එකක් තියෙනවා. ඩොලර් මිලියන 665ක් විතර තියෙනවා. මම හිතන්නේ දකුණු උතුරු ඇමරිකාව පැත්තේ මුද ඩිමාන්ඩ් එකක් තියෙන එක්ස්පෝර්ට් ප්‍රොඩක්ට් එකක් ලෙස ඉදිරියට යන්න පුළුවන්. හොඳ කර්මාන්තයක්. ඇත්තටම පොල් නිෂ්පාදනය අපි වැඩි කරන්න ඕනේ. මොකද අපේ පොල් ගස් විතර කපලා දාලා එහෙම අඩු එකක් තියෙන නිසා. ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඉන්ඩස්ට්‍රි එකත් හොඳ growth එකක් තියෙනවා. ඉතින් ඒක ඩොලර් මිලියන 350ක් විතර වාර්තා කරලා 2021 ඊට පස්සේ ස්පයිස් ඉන්ඩස්ට්‍රි එක ඩොලර් මිලියන 335ක් විතර. ඒ වගේ ඉදිරියට යන්න පුළුවන්. අපි සමස්ත ලෙස ඉදිරියට ගත්තොත් එහෙම අපේ අපනයන ඩෙස්ටිනේෂන්ස් සම්බන්ධ ඩෙස්ටිනේෂන් එක අපේ ප්‍රධාන අපනයන ගමනාන්ත මොනවද කියලා ගත්තොත් එහෙම ප්‍රධාන ලෙසම අපිට බලන්න පුළුවන් උතුරු මේ ඇමරිකාව. ඇමරිකාව තමයි අපි සමස්ත අපනයන වලින් 124% කියන අඩු සමස්ත 125%ක්ම ගන්නේ. කැනඩාව UK වලින් 9ක් විතර ගන්න. බොහෝ දුරට යුරෝපා සහ ඇමරිකා රටවල් තමයි අපි වැඩිපුරම ගන්නෙ. ආසියානු රටවල් විතර ගත්තොත් ඉන්දියාව චීනය වෙලා තියෙන සමස්ත 108ක් විතර තමයි අපේ අපනයන වලින් අරන් තියෙන. ඉතින් අපි වැඩිපුරම ටාගට් කරන්නත් ඕනේ ඇමරිකාව පැත්තට. අපේ ඇඟලුම් වැඩිපුරම ඇඟලුම් කුළුබඩු වගේ දේවල් වැඩිපුරම යන්නේ තේ වගේ දේවල් ඇමරිකාවට ගියාට අපි තව මේක ඇත්තටම හොඳ පුළුල් වෙළඳපොළක් තියෙනවා අපේ ඇමරිකාවේ. අපිට අල්ලා ගන්න පුළුවන් ඒ පැත්තට ගිහිල්ලා. ඉතින් මේ විදිහට ගිහපාම සමස්තය ලෙස ඒ රටවල් වල හොඳ දියුණුවක් තියෙනවා. එතකොට අපි මෙතනදී 2020 ගැන අපි හොඳට කතා බහ කරා. ඍණ 122 growth එකක් තිබ්බත් අපි අධෛර්යමත් වෙන්න නම් අපි දැන් 2020ට ආවා. 2020 දැන් මාස 9ක් ගිහිල්ලා. මාස 9ක් ගියාට පස්සේ අපි දැන් බලන්න ඕනේ කොහොමද අපේ අපනයන වෙලා තියෙන බලපෑම. ඇත්තටම අපි මෙතනදී ගන්න ඕනේ මම මේ chart එකකට දාලා බැලුවා පසුගිය වසර 5ක අපනයන ආදායම වෙනස් වීම. එතකොට මම ඒක කියන්නම් සංඛ්‍යාත්මක පිගස් වගේ 2016 ඩොලර් මිලියන 13775යි 2018 ඩොලර් මිලියන 15038යි 2018 ඩොලර් මිලියන 15911යි 2019 ඩොලර් මිලියන 15828යි. එතකොට මේ ඩොලර් 8828ක් තියෙනවා. ඒක ඊට පස්සේ ක්‍රමිකව අඩු වුණා ඩොලර් මිලියන 12335ට කොවිඩ් වල ඉම්පැක්ට් එකක් නිසා. මෙන්න මේ කොවිඩ් වල ඉම්පැක්ට් 2021 එකයි අපි කියන අපනයන හොඳටම අඩු වුණා කියලා. එතකොට මේක එතකොට 2021 කුමක් වේද කියලා අපි දැන් මෙතනින් අඳලා බලමු. එතකොට එහෙම බලද්දී 2021 මේ අපි අපනයන සංවර්ධන මණ්ඩලයේ පුරෝකථනය කරලා තියෙනවා ඩොලර් මිලියන 15722ක්. ඒ කියන්නේ ඇවරේජ් විදියට 2019 තිබ්බ අපනයන ෆිගර් එකම පුරෝකථනය කරලා තියෙනවා 2021. ඩොලර් මිලියන 12335 2020 තියෙන 12335 ඉඳලා 15700ට ඇවරේජ් වල 120ට වඩා growth එකක් එකට බලාපොරොත්තු වෙනවා. මේක ඇත්තටම achieve කරන්න පුළුවන් ද බැයිද කියන එක අපිට පොඩි විග්‍රහයක් කරන්න පුළුවන්. දැනට මේ මාස 6ක අපනයන දත්ත නිකුත් වෙලා තියෙන අපනයන සංවර්ධන මණ්ඩලයේ. ඒතකොට අපිට බලන්න පුළුවන් මේක ඇත්තටම achieve කරගන්න පුළුවන්ද? දැන් මම මේක පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් කරා. ඔව් පුළුවන්. ඒ කියන්නේ මාස 6ක් වෙද්දී අපනයන ඒ කියන්නේ ඩොලර් මිලියන 15722කින් 154ක් achieve කරනවා. ඒතකොට ඇත්තටම සතුටුයි. හැමාංශයක් වගේ මේ ඉදිරියට ඇවිල්ලා අපනයන වැඩිරිමත් වෙලා තියෙනවා. ඒතකොට අපි වෙලා තිබ්බේ අපි අර අපිට ඇත්තට මේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ මේ මුදල් ආදායම් අපිට ආවට මුදල් වලදී අපි වෙනම ණය ගත්තේ ඒවට ගෙවන්න අද තමයි මේ ඩොලර් ප්‍රශ්නත් එක්ක මියද. නමුත් දැන් සතුටුයි කියන්නේ
එක්ස්පෝර්ට් ටාගට් එක ඩොලර් මිලියන 15771කින් 154ක්ම අපි achieve කරගෙන ඒ කියන්නේ මේ වෙද්දි මාස 6ක් තුල ඩොලර් මිලියන සේවාංශයත් එක්ක ඩොලර් මිලියන 8547ක් achieve කරලා තියෙනවා. ඉතින් 15771කින් ඩොලර් මිලියන 8547ක් කියන්නේ 154ක් විතර ටාගට් එකක් achieve කරලා මාස 6ක් තියෙනවා. 6ක් ඇතුළත 146ක් විතර growth අපිට achieve කරගන්න මම හිතන විදිහට ඒකත් පුළුවන් වෙයි. අපි එහෙම වුණොත් අපි නැවත අපි recover වෙනවා අපි export වලින්. මෙහෙම ගත්තාම අපි හොඳටම මේ අතරතුර මේ growth වෙන industry මොනවද ඒ වගේ දේවලුත් තියෙනවා. දැන් අපි ගත්තොත් gems and jewelry industry එකේ ඉක්මනට achieve කරලා. දැන් ඒකේ 86ක් gem and jewelry industry එක achieve කරලා. ඊළඟට මේ අපේ ornamental piece වලද focus කරලා තියෙන 73ක් achieve කරලා. තව පොඩි ප්‍රමාණයක් තියෙනවා. සමස්තයක් ලෙස අර බෝඩ් බිල්ඩින් ඉන්ඩස්ට්‍රි එකේ යම් කිසි අඩුවක් තියෙනවා. මම හිතන්නේ ඉදිරි වසරේ එක ප්‍රොජෙක්ට් එකක් ආවත් මම හිතන්නේ ඒක ආපහු රිකවර් වුණොත් මුගක් තියෙන. ඒ නිසා තමයි ඇවරේජ් එක සමස්ත අපි ගත්තොත් මේ ඉලෙක්ට්‍රික් සීෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ 64ක් achieve කරලා තියෙනවා. එතකොට ornamental piece වල 73ක්. එතකොට අපේ spices වල 59ක් අපි achieve කරලා තියෙනවා. එතකොට අපිට තව 141යි. ඒ 41ට ළඟා වුණොත් අපිට අනිවාර්යෙන් ඩොලර් මිලියන 415ක් තමයි අපරාධ සංවර්ධන මණ්ඩලයේ ස්පයිසස් වලින් achieve කරලා තියෙන්නේ. නමුත් ඊට වඩා අපිට යන්න පුළුවන්. දැන් බොහෝ දුරට මගේ ටාගට් එක මම ඇනලයිස් කරලා තියෙන ඉදිරියට හොඳට මේ යන රේට් එකට ගියොත් එimhe ඩොලර් මිලියන 450ක් ඩොලර් මිලියන 500ක් අතර ප්‍රමාණයකට අපිට ස්පයිසස් ඉන්ඩස්ට්‍රිය අපේම අපි නියෝජනය කරන අංශයෙන් ඉදිරියට යන්න පුළුවන්. හොඳ ප්‍රවණතාවයක්. ඉතින් මේ විදිහට බලන 2021ත් අපි හිතනවා මේ දක්වා හොඳ සුබදායි. හැම අංශයක්ම ඉතින් අපි තවදුරටත් වැඩි කරන අපි දන්නවා අනිත් පැත්තෙන් අපිට විදේශ ප්‍රේෂණ අඩු වෙනවා. එතකොට ඒ අංශයෙන් මේ අපේ සංචාරක කර්මාන්තය අඩු වෙච්ච ආදායම achieve කරගන්න මේ අංශ වලින් අපි තවදුරටත් ඉදිරියට කරන අපි 2022 23 වෙද්දී යම්කිසි හොඳ නිෂ්පාදන අංශයෙන් ඉදිරියට යන්න පුළුවන්. මේ අතර ගත්තොත් එම අපේ මේ ස්පයිස් ඉන්ඩස්ට්‍රිය 56ක growth එකක් තියෙනවා. gem and jewelry industry 73ක වර්ධනයක් තියෙනවා. සමස්තයක් ලෙස මාස 6ට අපනයන කාර්ය සාධනයේ බලපුවම 122 මට්ටමේ තියෙනවා. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන් මේ ඩොලර් මිලියන 15770ට අනිවාර්යෙන් අපිට ළඟා වෙන්න පුළුවන් කියන මට්ටමක තියෙනවා. ඉතින් මේ විදිහට ගිහිල්ලා අපි දන්නවා හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. අපි ආයුධෙන් කට්ටියෙන් අලුත් නිෂ්පාදනය කරන්න අගේ එකතු කිරීම කරන්න. එතකොට අපේ මේ තියෙනවා මේ export strategies කරපුවා ඒ පොත්පත් කියවලා අලුතෙන් කට්ටිය මේ අපනයන වෙනදාමට ඒතුළු වෙන්න ඒ තුලින් තමයි අපිට අපේ රටට ඉදිරි කාලෙදී දැඩි පීඩනයක් එන ඒක වළක්වා ගන්න පුළුවන්. මොකද නිෂ්පාදනය අපනයනයක් වෙනවා හැමෝම නිකන් ඉඳලා ඔය ඔන්ලයින් එන්ටර්ප්‍රෙනියර්ස් කියලා නිකන් සල්ලි හොයන ක්‍රමවේද වලට අමතරව තමන් මහන්සි වෙලා නිෂ්පාදනයක් කරලා අගයක් එකතු කරලා ලෝක වෙළඳපොලේ යම්කිසි කොටසක් ග්‍රහණය කරගෙන අපි ඉදිරියට යමු. මේ මගේ හොඳ විශ්ලේෂණයක්. මම හිතනවා මේක මේ ප්‍රයෝජනවත් වෙයි කියලා හැමෝටම. ඉතින් මම මේක වීඩියෝ එකත් එක්ක මේ ටික හැම ස්ලයිඩ්ස් එකත් එක්ක මෙයා කරා මට මේ තියෙන සම්පත් එක්ක මම මේ ටික ඇනලයිස් කරලා දැම්මේ. ඒ කියන්නේ හොඳ 2020 මොනවද උනේ ඊට 22ක growth එකක් තිබ්බා. නමුත් 2020 දැන් අපි ආපහු බලාපොරොත්තු වෙන රිකවර් වෙලා 122ක growth එකත් එක්කම හොඳ මට්ටමක ආපහු අර ඩොලර් මිලියන 15770ක කියන මට්ටමකට එයි. එතකොට හැමෝම ආන්සර්ලා වැඩ කළා. විශේෂයෙන්ම මේ ආන්සර් අපනන ආන්සරින් සියලුම නිලධාරීන්ට රාජ්‍ය ආයතන වලට ඒ පොලිස් ආයතන ඒ කට්ටියගේ මානසික කැපවීම ඒ වගේම තමයි සුළු මධ්‍ය පරිමාණයේ ඉන්න කට්ටියට මේ වගේ වැඩසටහන් වලින් අපි ඉදිරියට දැනුවත් කරලා අපනයන දිරිමත් කරලා අපි හැකි ලෙස හැමෝටම දායක වෙලා රටේ දියුණුව වෙනුවෙන් යමක් කරමු කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි මේ සාමනස්. Thank you.